ආයිබෝවන් දුවේ පුතේ තාක්ෂණ වේදයේ සඳහා විද්‍යාව 13 ශ්‍රේණියට අදාළ තුන්වන නිපුණතාවයේ 3-2 නිපුණතා මට්ටමට අදාළ විෂය කොටසක් විස්තර කිරීමටයි අද අපි සැරසෙන්නේ. ඉතින් ආදරණීය දුවේ පුතේ කොලයක් පෑනක් අරගෙන මේ පාඩමත් එක්ක දිගටම එකතු වෙලා ඉමු. සටහනක් දාගන්න පහසු වෙන පරිදි මේ පාඩමේ මුල් කොටස 3-1 නිපුණතාවයේ මට්ටමට අදාළ කොටස නිශ්චල තරල පිළිබඳ අපි දැන් කලින් දේශනාවකදී විස්තර කරා. අද අපි විස්තර කරන්නේ චලනය වන තරල පිළිබඳව. එතකොට මේ 3-2 නිපුණතා මට්ටම ඔයගලන් තියන්නේ තරල ප්‍රවාහ අන්වේෂණය කිරීම සඳහා අදාළ මූලධර්ම හා නියම යොදා ගැනීම සම්බන්ධව. ඉතින් මේ පාඩමේ මූලිකව බලමු ඉගෙනුම් ඵල මොනවද කියලා. අලට මේ පාඩමේදී අපි තරල ප්‍රවාහ ආකාර තරල ප්‍රවාහ වෙන ආකාර ගැන මුලින්ම ඉගෙන ගන්නවා. ඒ ගැන විස්තර කිරීමක් කරනවා. ඊට පස්සේ තරල ප්‍රවාහයක ප්‍රවේගය සහ ඒ තරල ප්‍රවාහය වෙන හරස්කර වර්ගඵලයේ මගින් ප්‍රවාහ ශීඝ්‍රතාවය ලියන්නේ කොහොමද කියන එක පිළිබඳව විස්තර කරනවා. බර්නූලි මූල ධර්මය ප්‍රායෝගික අවස්ථා සඳහා යොදාගන්නේ මොන ආකාරයෙන්ද කියන එක පිළිබඳව විස්තර කරනවා. ඒ වගේම බර්නූලි මූල ධර්මය යොදාගෙන විභවය වෙනස් නොවන අවස්ථා සඳහා ගැටලු විසඳීම ගැන පොඩි විස්තර කිරීමක් කරනවා. මුලින්ම තරල ප්‍රවාහයක් කියන්නේ මොකක්ද කියන එක මේ පාඩමේදී අපි මූලික භෞතික රාශි මේ පාඩම සම්බන්ධ වෙන භෞතික රාශීන් ගැන විස්තර කරලා බලමු. ඒ අනුව අපිට පළවෙනියටම ඉගෙන ගන්න තියෙන්නේ ප්‍රවාහ තරල ප්‍රවාහයක් කියන්නේ මොකක්ද කියන එක. ඉතින් ඇත්තටම තරල ප්‍රවාහයක් කියලා කියන්නේ ගලාගෙන යන තරලයක. තරලයක් වාජනයක අඩංගු තරලයක් ගත්තොත් ඒක ගලන්නේ නැහැ. ඒ පිළිබඳව විස්තර කිරීම අපි පසුගිය පාඩමකදී විස්තර කරා. මෙතනදී කතා කරන්නේ ගලාගෙන යන තරලයක් පිළිබඳව. බටයක් වලින් වෙන්න පුළුවන්. ගඟක වෙන්න පුළුවන්. වගේ ගලා යන තරල පිළිබඳව විස්තර කිරීම සහ එතකොට මේ තරල ප්‍රවාහව ගත්තාම ගලා යන තරල අපි සැලකුවාම අපිට තරල ප්‍රවාහව ප්‍රධාන ආකාර දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි අනාකූල තරල ප්‍රවාහ කියන එක. අනික තමයි ආකූල තරල ප්‍රවාහ කියන එක. අනාකූල තරල සහ ආකූල තරල. තරල කියලා මෙතන ලිව්වට තරල ප්‍රවාහ ගලා යන ආකාර. හරි. එතකොට මුලින්ම බැලුවොත් අනාකූල තරල ප්‍රවාහයක් කියන්නේ මොකක්ද කියලා කිසියම් තරලයක යම් ලක්ෂයේ පසු කර යන තරලාංශුවක ප්‍රවේගය කාලය සමග වෙනස් වෙන්නේ නැත්තම් කාලය සමග නියතව පවතිනවා නම් අනේ ඒ වගේ තරල ප්‍රවාහයක් අපි අනාකූල තරල ප්‍රවාහයක් කියලා හඳුන්වනවා. පැහැදිලි? එතකොට අනාකූල තරල ප්‍රවාහයක කාලය සමග කියන්නේ ප්‍රවාහයක් තුල යම් අවශ්‍යක ප්‍රවේගය සැලකුවොත් ඒ කාලය සමග වෙනස් වෙන්න බෑ. ඒතර අනාකූල තරල ප්‍රවාහයක් ගත්තාම එහෙම කාලය වෙනස් වෙන්නේ නැති ප්‍රවේගයකින් ගමන් කරනකොට එයා ගමන් කරන්නේ හරි ක්‍රමානුකූලව එක ස්තරයක් මත තව තරල ස්තරයක් ඒ ස්තරේ මත තවත් තරල ස්තරයක් විදිහට අර වගේ ස්තර විශේෂ තමයි තරලය ගලාගෙන යන්නේ. ඒ හින්දා මේ අනාකූල තරල ප්‍රවාහ වලට අපි ස්තරීය තරල ප්‍රවාහ කියලා විස්තර කරලා කියනවා. ඒ කියන්නේ අපිට ස්තරීය තරල ප්‍රවාහයක් කියලාත් මේක නම් කරන්න පුළුවන්. ඒ වගේ මේ අනාකූල තරල ප්‍රවාහයක් තුල තරලාංශු දෙකක් කිසිම විටකත් එකිනෙක ගැටෙන්න බෑ. මොකද එක ලක්ෂයකදී ඒ ප්‍රවේගයේ ඕනම ඒ ලක්ෂයට එන ඕනම අංශුක ප්‍රවේගයේ එකම අගයක් ගන්න. වෙන ලක්ෂයකදී ඒ ලක්ෂයට අනුරූප ප්‍රවේගයක් තියෙන. ඒතකොට එකම ප්‍රවේගයේ තියෙන ලක්ෂ එකයි තියෙන්නේ. ඒ හින්දා ප්‍රවේග එකනකට අංශු ගැටෙන්න බෑ. ප්‍රවේග වෙනස් වෙන්න බැරි. පැහැදිලිද? ඊට පස්සේ බලමු ආකූල තරල ප්‍රවාහ කියන්නේ මොනවද කියලා. ආකූල තරල ප්‍රවාහයක් කියනවා මේ ප්‍රවාහය ගලා යන තරල ප්‍රවාහය ක්‍රමවත් නැතුව විවිධ දිශා ඔස්සේ සම් කැළඹිලි ස්වභාවයකින් යුක්තව තරලය ගමන් කරනවා නම් අනේ ඒ වගේ තරල ප්‍රවාහ අර්ථයක්මක් විදිහට කිව්වොත් තරලයක් තුළ යම් ලක්ෂයක ප්‍රවේගය කාලය සමග නිතර වෙනස් වෙනවා නම් යම් කැළඹිලි ස්වභාවයකින් යුතුව වෙනස් වෙනවා නම් අනේ ඒ වගේ තරල ප්‍රවාහයක් අපි ආකූල තරල ප්‍රවාහයක් කියලා කියනවා.
සාමාන්‍ය හඳින් කූරක් දැල්ලුවාම ඒ හඳින් කූරෙන් යන දුම කියන්නේ වාත ප්‍රවාහය ඒක ආකූල තරල ප්‍රවාහයක් විදිහට ඒකේ නිශ්චිත දිශාව ඒක හැමතිස්සෙම දිශාව වෙනස් වෙනවා. තා ගුලි කැළඹිච්ච ස්වභාවයකින් තමයි ගමන් කරන්නේ. අනේ වගේ තරල තමයි ආකූල තරල ප්‍රවාහයක් කියලා කියන්නේ. එතකොට ආකූල තරල ප්‍රවාහයක් තුර තරලාංශුන්ගේ චලිතය අහඹු චලිතයක් තියෙනවා. අහඹු චලිතයක් කියන්නේ නිශ්චිත දිශාවක් නැහැ. විවිධ දිශා ඔස්සේ විවිධ ප්‍රවේග වලින් තරලාංශු දිගින් දිගටම ගමන් කරන්නේ. එතකොට කැළඹිලි ස්වභාවයක් තියෙනවා ආකූල තරල ප්‍රවාහ තුළ. ඒක හොඳට මතක තියාගන්න ඕනේ කාරණයක්. එතකොට අනාකූල සහ ආකූල තරල ප්‍රවාහ වල තියෙන වෙනස්කම්. අපි අනාකූල තරල ප්‍රවාහ පිළිබඳව බැලුවොත් මුලින්ම අර්ථ දැක්වීමට අනුව යම් තරලයක් තුළ යම් ලක්ෂයක ප්‍රවේගය තරලාංශුව ඒ ලක්ෂයක පහු කරන් යන තරලාංශුවක ප්‍රවේගය කාලයේ සමග නියතව තියෙන්න ඕනේ. වෙනස් නොවි පවතින්න ඕනේ. ඒ වගේම තරලාංශු ස්තර විදියට තමයි ගලාගෙන යන්නේ. ඒ වගේම තරලාංශු වල ප්‍රවේගය අඩුයි. ඒ අඩු ප්‍රවේග වලින් තමයි අනාකූල ප්‍රවාහයක තරලාංශු ගලාගෙන යන්නේ. ඒ වගේම තරලය තුළ අඩු පීඩන අන්තරයක් යටතේ තමයි තරලාංශු ගලාගෙන යන්නේ. අපි ඔය එක්කම ආකූල තරල ප්‍රවාහයක තියෙන ගතිගුණ බැලුවොත් තරලයේ තුල අක්ෂයක යම් ලක්ෂයක් පහු කර යන තරලාංශුන්ගේ ප්‍රවේග කාලය සමග වෙනස් වෙනවා නම් නිතරම කාලය සමග වෙනස් වෙනවා නම් අන්න දුවේපොතේ අපි ඒවට කියනවා ආකූල තරල ප්‍රවාහ. ඊළඟ ආකූල තරල ප්‍රවාහයේ ලක්ෂණයක් තමයි ප්‍රවේග කාලය සමග වෙනස් වෙනවා. යම් ලක්ෂයක්ම ප්‍රවේග කාලය සමග වෙනස් වෙනවා. ඒ වගේම ආකූල තරල ප්‍රවාහ තා විශාල නැත්නම් වැඩි වේග වලින් ගමන් කරන්නේ. හරි කැළඹිලි ස්වභාවයකින් යනකොට වේගය වැඩි ගොඩක්. ඒකම තමයි ඒ තරල ප්‍රවාහය තුළ අංශුන්ට අර ස්තර විදියට ගලා යාමක් නැහැ. හරි කැළඹිලි කාල ස්වභාවයකින් ගලා යාමක්. ඒ කියන්නේ අහඹු ලෙස ගලා යාමක් තියෙන්නේ. කියන්නේ නිශ්චිත දිශාවක් නැහැ. හැම දිශාවකටම අංශු ගමන් කරනවා. ඒ වගේම තමයි ආකූල තරල ප්‍රවාහයක් තුළ තරල ගලා යන්නේ ටිකක් වැඩි පීඩන අන්තරයක් යටතේ. එතකොට සාමාන්‍යයෙන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් අපි මෙන්න මේ වගේ ගඟක් සාමාන්‍ය ගඟේ පළල ගොඩක් වැඩි තැනක බැලුවොත් ඔයගොල්ලෝ දැකලා ඇති මේ රූපේ වෙන විදිහට කිසිම කැළඹීමක් නැතුව ගඟ ගලනවද නැද්ද කියලා හොයන්න බැරි ස්වරූපයකට ගලා යන තැන් තියෙනවා. ඒ වගේ තැනක් අනාකූලව තරලයේ ගලා යන තැනක් විදිහට සලකන්න පුළුවන්. ඒ වගේම ඔය දියඇලි වගේ ගල් පර අතරින් ද්‍රවය ගලාගෙන එනකොට දන්නවා මේ ද්‍රවාංශු සෑම දිශාවකටම විසිරීලා ගලා යෑමක් පෙන්눔 කරනවා. අනේ ඒ වගේ කැළඹිලි ස්වභාවයකින් ගලා යන තැන් ගත්තොත් ඒක තරලයේ ආකූල වෙනවා කියලා කියනවා. අපේ ගෙදර තියෙන ජලකරාමේ පොඩ්ඩක් ජලකරාමේ ගිහිලා හිමින් ඇරලා බලන්න. හිමින් ජලකරාම ඇරියොත් ඕගොල්ලන්ට පෙනේ ඒක නිකන් හරි කේතුක ආකාරයකට ජලය හිමීට පහළට වැටෙනවා. අනේ ඒ වැටෙන ආකාරය අනාකූල තරල ප්‍රවාහයක කියලා අපිට එතෙන්දී ජලය අනාකූලව ගලනවා කියලා කියන්න පුළුවන්. ඒ වගේම තමයි අපි දැන් මේ ටැප් එක ටිකක් කරාමේ ටික වැඩිපුර විවෘත කළොත් අන්න වේගයෙන් ජලය ඉවතට ඇදීගෙන එනවා. එනකොට ජලයේ හැංශු හැම පැත්තටම විසිරෙන්න පටන් ගන්නවා. අන්න එතකොට මේ තරල ප්‍රවාහය ආකූල තත්ත්වයට වත් වෙනවා කියලා කියනවා. එහෙනම් දැන් ආකූල තරල අනාකූල තරල කියලා වෙනම විශේෂ තරල වර්ග නෙමෙයි. මේ ගලා යන විදිය අනුව තමයි මේක වර්ග කරලා තියෙන්නේ. එහෙනම් එකම අනාකූල තරලයක් නැත පීඩන වැඩි කරොත් අපි පීඩනාන්තරය වැඩි කළොත් ඒක ආකූල තත්ත්වයට පත් කරන්න පුළුවන්. හරි. ඒකට යම් ප්‍රවේගයක් දක්වා තරලය අනාකූලව ගලනවා. ඒ ප්‍රවේගයට වඩා වැඩි වෙච්ච ගමන් ආකූල තත්ත්වයට තරල ප්‍රවාහයපත් වෙනවා. මෙතෙන්දී විස්තර කරන්නේ සන්තතික සහ අසන්තතික තරල ප්‍රවාහ ගැන. සන්තතික තරල ප්‍රවාහයක් කියන්නේ කාලයේ සමග තරලාංශුන්ගේ ප්‍රවේගය වෙනස් නොවි ඒකාකාරව ගමන් කරනවා නම් එක දිගට ගමන් කරනවා නම් අන්න ඒවා සන්තතික තරල ප්‍රවාහයක් කියලා කතා කරනවා. ඒ විදිහට ඒකාකාරව ගමන් කරන්නේ නැත්නම් කාලය සමග නිතරම අංශු වල වේගය වෙනස් වෙවි ගමන් කරනවා නම් අන්න ඒ වගේ අංශුන්ට අපි කියනවා අසන්තතික තරල ප්‍රවාහ කියලා. ඒකම දුවේපතේ ඔයගොල්ලෝ අතේ තියාගන්න ඕනේ. මේ මුලින් අපි විස්තර කරගෙන යන්නේ අපිට මේ පාඩමේ තුල
යෙදෙන මූලධර්ම යොදන්න පුළුවන් යම් නිශ්චිත තරල ප්‍රවාහ සඳහා පමණයි. සෑම තරල ප්‍රවාහයක් සඳහාම යොදන්න බෑ. ඉතින් ඒ තරල ප්‍රවාහ පිළිබඳ යම් අවබෝධයක් තියාගත්තොත් තමයි මොනවටද යොදන්න පුළුවන් මොනවටද යොදන්න බැරි කියන එක අවබෝධ කරගන්න පුළුවන්. ඉතින් මූලිකව අපි මේ කරුණු ටික තමයි මේ ගොනු කරගන්න උත්සාහ කරන්නේ. අනවරත් තරල ප්‍රවාහයක් කියලා හඳුන්වනවා ගලා යන තරලයක් තුල. තරලයක් ගලා යද්දී ඒ තරලය තුල හැම ලක්ෂයක් කරාම තරලාංශු නිශ්චිත වේග වලින් ගමන් කරනවා නම් අනේ නිශ්චිත වේග වලින් ගමන් කරනකොට අපි මේ තරලයේ අනවරත තත්ත්වයටදී ගලන්නේ කියලා කතා කරනවා. සරලව කියවුවොත් තව ටිකක් සරලව කියනවා නම් නිශ්චිත හරස් කඩක් හරහා තරලාංශුන් හැම එකකම එකම ප්‍රවේගයකින් ගලනවා නම් අන්න ඒවා අනවරත වෙනවා. ඒ කියන්නේ හරස් කඩ වෙනස් වෙනකොට ප්‍රවේග වෙනස් වීමක් වෙන්න පුළුවන්. නැත්නම් නිශ්චිත හරස් කඩ ඒකාකාරයි නම් එකම වේගයකින් ඒ තුළ තරලය ගලා යන්නේ කියලා කියන්න පුළුවන්. ඒ වගේම තමයි අනවරතව ගලනවා කියන එකකින් අදහස් වෙනවා අපි සලකන ලද හරස් කඩක් කරා තප්පරයකදී ගලා යන ප්‍රවාහ ශීඝ්‍රතාවය කියන එක. තප්පරයකදී ගලා යන තරල පරිමා සමානයි කියලා ගන්න පුළුවන්. අනවරත කියන වචනේ අහිච්ච ගම ඔයගලන් තියෙන්නේ අන්න ඕනම හරස් කඩක් කරා තප්පරයකදී ගලා යන තරල පරිමා සමානව සලකන්න පුළුවන්. අනාකූල රේඛාව. අනාකූල රේඛාවක් කියලා කියන්නේ මේ අනවරත ගලා යන තරල ප්‍රවාහයක තරල අංශුවක ගමන් මාර්ගය. අනේ තරල අංශුවක ගමන් මාර්ගයට අපි කියනවා අනාකූල රේඛාවක් කියලා. දැන් මේ වගේ රේඛා තරලයක් ගලා යනකොට අපිට පේන්නේ නැහැ. නමුත් මේ අපි මේ කොටස මේ විශේෂ කරුණු අවබෝධ කර ගැනීම පහසුව සඳහා හදාගන්න මනක්කල්පිත රේඛා විශේෂයක්. අපි එහෙම සැලකුවාම අපිට අධ්‍යයනය සඳහා තරමක් පහසු වෙනවා. එතකොට අනවරත් තත්ත්වයට ගලා යන අනාකූල තරල ප්‍රවාහයක කිසියම් තරලාංශුවක් ගමන් ගන්න පතේ තමයි අනාකූල රේඛාවක් කියලා කියන්නේ. එතකොට මේ අනාකූල රේඛාවල ලක්ෂණ තියෙනවා. එකක් තමයි දුවේ පුතේ අනාකූල රේඛාව මත යම් ලක්ෂයකදී අඳින ලද ස්පර්ශකයේ මගින් ඒ ස්පර්ශකයේ මගින් ඒ ලක්ෂයේදී තරලාංශයේ ප්‍රවේගය ලබා ගන්න පුළුවන්. ඒක එක ලක්ෂයයි. right. ඒ වගේ තමයි ඊළඟ කාරණාව මේ අනාකූල රේඛා දෙකක් කිසිම වෙලාවකවත් එකට එක ඡේදනය වෙන්න බෑ. අනාකූල රේඛා හැමතිස්සෙම ඡේදනය නොවි තියෙන්න ඕනේ. මේක ඉතාල වැදගත් වෙනවා. ඔයාලට සමහර ප්‍රශ්නවලදී අනාකූල රේඛා ඇඳලා පෙන්වන්න කියනවා. ඒ පෙන්වන වෙලාවක ඔයගොල්ලෝ කවදාවත් අනාකූල රේඛා දෙකක් එකිනෙක ඡේදනය වෙන විදිහට අඳින්න එපා. මොකද ආකූල තත්ත්වයකදී විතරයි ඒවා ඡේදනය වෙන්න පුළුවන්. ඒ වගේම අනාකූල රේඛා අතර පරතරය පීඩනය මත වෙනස් වෙනවා. ඒ කියන්නේ පීඩනය වැඩි තැනකදී අනාකූල රේඛා අතර පරතරය වැඩි. අඩු පීඩනයක් තියෙන තැනකදී අනාකූල රේඛා පුළුවන් තරම් ලං වෙනවා. පුළුවන් තරම් අනාකූල රේඛා ලං වුණාම අන පීඩනය අඩුයි. පීඩනය අඩුයි කියන්නේ එතනදී අඩු පීඩනයක් යටතේ වැඩි වේගකින් තරල වලට ගලාගෙන යන්න පුළුවන්. අනු අතර තෙරපීම අඩු හින්දා. ඊළඟට අපි කතා කරන්නේ ප්‍රවාහ බටයක් කියන්නේ මොකක්ද කියන එක ගැන. දැන් අනාකූල රේඛා කතා කළා. මේ අනාකූල රේඛා සමූහය එකතු වෙලා හදනවා ප්‍රවාහ බටයක් කියන එක. දැන් අනාකූල රේඛා සමූහයකට තමයි අපි ප්‍රවාහ බටයක් කියලා කියන්නේ. ඒකට අපි සලකන ප්‍රවාහ බටයක් තුළ අනාකූල රේඛා අපිට ඕන තරමක් ඇඳ ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට අනාකූල රේඛා ගොඩක් එකතු කරගෙන අපිට පුළුවන් ප්‍රවාහ බටයක් නිර්මාණය කරන්න. මේක වැදගත් වෙනවා. මේ පාඩම සම්බන්ධ සියලු මූලධර්ම මෙන්න මේ ප්‍රවාහ බටයක් උපයෝගී කරගෙන මේ ප්‍රවාහ බටයක් තමයි මේ කරුණු ගොනු කරලා මේ සියල්ල විස්තර කරන්නේ. ඒකට ප්‍රවාහ බටයක් තුල තෝරාගත් අනාකූල රේඛාවක් මත පිහිටි ලක්ෂ තමයි චලිතයන් තරලාංශුන්ගේ චලිතයන් විස්තර කිරීම සඳහා අපි යොදාගන්නේ. ඊට පස්සේ තරලවල තියෙන තව විශේෂ ගුණයක් තමයි මේ දුස්රාවීතාවය කියන එක. දුස්රාවී තරල.
මං කියව පුතේ අනාකූල තරලයක් නම් අනාකූල තරල ස්තරයක් උඩ තව තරල ස්තරයක් ඒ තරල ස්තරයේ උඩ තවත් තරල ස්තරයක් විදිහට මේ ස්තර විදිහට ගලාගෙන යන්නේ. කින්ද අපි ඒකට ස්තරීය තරල කියලා කිව්වා. එහෙනම් මෙන්න මේ එක අනුයාත තරල ස්තර දෙකක් අතර ගලා යාමට ප්‍රතිරෝධීව දක්වන ප්‍රතිවිරුද්ධ බල නැත්නම් ඝර්ෂණ බල වලට අපි කියනවා දුෂ්‍රාවී බල කියලා. කියන්නේ තරලාංශු අතර තරල ස්තර අතර ක්‍රියා කරන ඝර්ෂණය තමයි දුෂ්‍රාවීතා බලය කියලා කියන්නේ. එතකොට මෙන්න මේ දුෂ්‍රාවී බල තියෙන තරල වලට කියන්නේ දුෂ්‍රාවී තරල කියලා. එතකොට මේ දුෂ්‍රාවී තරලයක තියෙන විශේෂත්වය තමයි මේ විදිහේ ප්‍රතිරෝධී බල තියෙනකොට තරල ස්තර අතර අන්නේ තරල ස්තර වල තරලාංශු වල ප්‍රවේගය අඩු වෙන්න පටන් ගන්නවා. කියන්නේ ප්‍රවේගය සාමාන්‍ය දුෂ්‍රාවීතා බල වලින් තොර අවස්ථාවට වඩා අඩු ප්‍රවේගය අඩු වෙනවා. ප්‍රවේගය අඩු වෙනවා කියන්නේ තරලාංශු වල ශක්තිය අඩු වෙනවා කියන එක. එහෙනම් මේ වගේ තරල පිළිබඳව අපි මේ කොටසදී විස්තර කරන්නේ නැහැ. මේ පාඩමේදී අපිට අවශ්‍ය වෙන්නේ මේ වගේ දුෂ්‍රාවීතාව නැති තරල. මොකද දුෂ්‍රාවීතාව බල තියෙනකොට මේක තරමක් සංකීර්ණ වෙනවා. එතකොට දුෂ්‍රාවීතා බල නොගිනිය හැකි තරම් කුඩායි නම් යම්කිසි තරලයක් ප්‍රවාහ වෙනකොට ඒ තුළ තරල ස්තර අතර ක්‍රියා කරන ප්‍රතිරෝධය නොගිනිය හැකි තරම් කුඩායි නම් අපිට ඒවා දුෂ්‍රාවීතා බල වලින් තොර දුෂ්‍රාවීතාවයකින් තොර තරල විදියට නැත්නම් දුෂ්‍රාවී නොවන තරල විදියට විස්තර කරන්න පුළුවන්. එතකොට දුෂ්‍රාවී තරලයක ප්‍රතිරෝධී බල නැහැ කියන්නේ දුෂ්‍රාවී තරලයක් දුෂ්‍රාවී නොවන තරලයක් ප්‍රතිරෝධී බල නැහැ කියන්නේ දුෂ්‍රාවී නොවන තරලයක් කලා යනකොට ඒ තුළ තරල ස්තර අතර ප්‍රවේග වෙනස් වීමක් වෙන්නේ නැහැ. ප්‍රවේග අඩුවීමක් වෙන්නේ නැහැ. එහෙනම් ශක්ති හානියක් සිද්ධ වෙන්නේ නැහැ කියලා අපිට සලකන්න පුළුවන්. එහෙනම් මේ දුෂ්‍රාවී නොවන තරල තමයි අපිට මේ පාඩම විස්තර කිරීමේදී වැදගත් වෙන්නේ. ඊළඟට අපි කියනවා අසම්පීඩිත තරල කියලා. මොකද්ද මේ අසම්පීඩිතය කියන්නේ? සම්පීඩනය කරනවා කියන්නේ සම්පීඩනය කරන පීඩනයක් යෙදුවාම පරිමා වෙනස් වීමක් වෙනවා නම් එහෙනම් අනිවාර්යෙන් ඝනත්වය වෙනස් වෙන්න ඕනේ. අනේ ඝනත්වය වෙනස් නොවි පවතින තරල වලට කියනවා අසම්පීඩිත තරල කියලා. කියන්නේ ඝනත්වයේ ඒකාකාර නම් කිසියම් තරලයක අපිට ඒක අසම්පීඩිත තරලයක් විදිහට හඳුන්වන්න පුළුවන්. එතකොට වාතය සාමාන්‍යයෙන් ද්‍රව මත පීඩනය වැඩි කරාම ඒ පරිමා වෙනස් වීම නොගිනිය හැකි තරම් කුඩායි. ඒ හින්දා ද්‍රව සලකද්දී ද්‍රව අසම්පීඩ්‍ය විදිහට සලකන්න පුළුවන්. නමුත් වායු සලකද්දී ඒ තරල කියන කොටසට ද්‍රව වගේම වායුත් සමයි. වායුන්ටත් මේ තරල සම්බන්ධ මූලධර්ම යොදන්න පුළුවන්. හැබැයි වායු ඇවිල්ලා ද්‍රව වගේ නෙමෙයි. වායු අසම්පීඩ්‍ය නැහැ. ගොඩක් වායු මත පීඩනය වෙනස් කරාම පරිමා වෙනස් වෙනවා. එතකොට මේ පරිමා වෙනස් වීම නිසා ඝනත්වය වෙනස් වෙනවා. ඝනත්වය ඒකාකාර වෙන්නේ නැහැ. හැබැයි ඝනත්වය ඒකාකාරයි කියලා දුන්නොත් යම් කිසි වායුවක අන අපිට ඒක අසම්පීඩිත තරලයක් විදිහට සලකන්න පුළුවන්. සාමාන්‍ය වියලි වාතය අපි සැලකුවොත් වියලි වාතයේ ඝනත්වය ඒකාකාරව පවතිනවා කියලා අපි සලකනවා හැමතැනකම. ඒ හින්දා අපි වියලි වාතයට අසම්පීඩයි කියලා හිතලා ඔය කතා මේ අපි ඉදිරියේදී කතා කරන තරල ගති විද්‍යාව සම්බන්ධ සියලු මූලධර්ම වියලි වාතය සඳහා යොදා ගන්න පුළුවන්. ඊළඟට අපි ප්‍රවාහ ශීඝ්‍රතාවය කියන්නේ මොකක්ද කියලා බලමු. ප්‍රවාහ ශීඝ්‍රතාවය කියලා කියන්නේ ඒකක කාලයකදී ගලා යන තරල පරිමාවට. එහෙම නැත්නම් තප්පර එකකදී කොච්චර තරල පරිමාවක් ගලා යනවද කියන තමයි ප්‍රවාහ ශීඝ්‍රතාවය කියලා කියන්නේ. තවත් සරලව කියනවා නම් ගලා ගිය තරල පරිමාව ඒ තරල පරිමාව ගලා යන්න ගත වෙච්ච කාලයෙන් බෙදුවාම ඒක ප්‍රවාහ ශීඝ්‍රතාවය විදිහට හඳුන්වන්න පුළුවන්. අපිට ප්‍රවාහ ශීඝ්‍රතාවය ඒ තරල ප්‍රවාහය වෙන ප්‍රවේගය සහ තරලයේ ගලා යන හරස්කඩ වර්ගඵලය මගින් ඉදිරිපත් කරන්නත් පුළුවන්. අපි දන්නවා ප්‍රවේගය කියලා කියන්නේ ඒකක කාලයකදී ගමන් කරන දුර නැත්නම් විස්ථාපනය කියන එක. එතකොට මේ විස්ථාපනයේ හරස්කඩ වර්ගඵලයෙන් වැඩි කරාම අන්න එනවා ඒ තප්පරයකදී කොච්චර තරල පරිමාවක් ගලා ගියාද කියන එක. එහෙනම් හරස්කඩ වර්ගඵලය ගලා යන ප්‍රවේගයෙන් වැඩි කරාම අපිට එනවා එතනින්
තරල ප්‍රවාහය එන ශීඝ්‍රතාවය නැත්නම් තප්පරයකදී ගලා යන තරල පරිමාව කොච්චරද කියලා. අනේ ප්‍රවාහ ශීඝ්‍රතාවය නම් හරස්කඩ වර්ගඵලය සහ ප්‍රවේගී ගුණිතය විදියට ලියන්න පුළුවන්. එහෙම ලියන්න පුළුවන් අනවරත තත්ත්වයටදී ගලා යන අනාකූල තරල වලට විතරයි. අනාකූල තරල ප්‍රවාහය සඳහා පමණයි. ඒකට හේතුව තමයි මේ ප්‍රවේගය නියත නිශ්චිත ආගයක් විදියට ලියන්න පුළුවන් වෙන්නේ අනවරත නම් පමණයි. අනවරත නොවන තරල ප්‍රවාහයකදී ප්‍රවේගය වෙනස් වෙනවා. කාලයත් එක්ක විදින් විදිහේ වෙනස් වෙනවා. එහෙම වෙනස් වෙනකොට මේ AV කියලා නියත සම්බන්ධයක් අපිට ලියා ගන්න බෑ. පැහැදිලි? සාන්තත්‍යතා සමීකරණය. නැත්නම් අපි ඔකට කියනවා සන්තතික ප්‍රවාහ සමීකරණය කියලා. ඉංග්‍රීසියෙන් කිව්වොත් equation of continuity කියන එක. මෙතනදී මේ සන්තතික සමීකරණය ගොඩනගන්න මෙන්න මෙහෙම අපිට සලකන්න පුළුවන්. පොඩි නියමයක් විදියට කියනවා නම් ඒක අසම්පීඩ්‍ය තරලයක අනවරත තත්ත්වයටදී පවතින අනාකූල ප්‍රවාහයක් සැලකුවොත් ඒ ප්‍රවාහයේ ඕනෑම හරස්කඩක් හරහා තප්පරයකදී ගලා යන තරල පරිමා එකිනෙකට සමානයි. ඕනෑම හරස්කඩක් හරහා තප්පරයකට ගලා යන පරිමා. එහෙනම් මේක මතක තියාගන්න මේකට අවශ්‍ය තත්ත්වය කන්ඩිෂන් එක මොකද්ද? අසම්පීඩ්‍ය තරලයක් වෙන්න ඕනේ. අනවරත තත්ත්වයටදී පවතින්න ඕනේ. අනාකූලව ගලාගෙන යන්න ඕනේ. ඕන් ඔය කියන තත්ත්ව ටික තියෙනවා නම් කියන්න පුළුවන් ඕනෑම හරස්කඩක් හරහා තප්පරයකදී ගලා යන තරල පරිමාණ නැත්තම් ප්‍රවාහ ශීඝ්‍රතා සමානයි කියලා. එහෙනම් අපි මේ වගේ ප්‍රවාහ බටයක් සැලකුවොත් මෙන්න මේ ප්‍රවාහ බටේ බලන්න පේනවා මෙන්න මෙතන හරස්කඩ වර්ගඵලය මේකේ සටහන් කරලා තියෙනවා A1 කියලා. මේ පැත්තේ හරස්කඩ වර්ගඵලය මේකේ සටහන් කරලා තියෙනවා A2 කියලා. ඒතර මේ හරහා තරලය ඇතුල් වෙනවා V1 ප්‍රවේගයෙන්. මේ හරස්කඩ හරහා තරය මේ ප්‍රවාහ බටෙන් ඉවතට යනවා V2 ප්‍රවේගයෙන්. එහෙනම් මේක අනවරත තත්ත්වයටදී අනාකූලව ගලා යන අසම්පීඩ්‍ය තරලයක් නම් අපිට කියන්න පුළුවන් මෙන්න මේ හරස්කඩ හරහා ඇතුල් වන තරල පරිමාව තප්පරයකදී ඇතුල් වන තරල පරිමාව මේ A2 හරස්කඩ හරහා මේකෙන් ඉවත් වන තප්පරයකදී ඉවත් වන තරල පරිමාවට සමානයි කියලා. ඒක සමාන කරලා අපිට සමීකරණයක් ලියා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට අසම්පීඩ්‍යයෙන් හින්දා තප්පරයකදී ඇතුල් වන තරල පරිමාව තප්පරයකදී පිටවන තරල පරිමාවට සමාන කරොත් අපිට ලියන්න පුළුවන් A1 V2 සමානයි A2 V2 කියලා. කියන්නේ එක් හරස්කඩක් හරහා ප්‍රවාහ ශීඝ්‍රතාවය වෙනත් හරස්කඩක් හරහා ප්‍රවාහ ශීඝ්‍රතාවයට සමානයි. මෙතන මම අවස්ථා දෙකකට කිව්වට අපි හිතමු මේ විදිහට විදියට හරස්කඩ එකිනෙකට වෙනස් කියලා. අපි හිතමු මේ හරියේ හරස්කඩ වර්ගඵලය A1 මේ කුඩා කොටසේදී හරස්කඩ වර්ගඵලය අපි හිතමු මේ ටිකේ A2 වෙනවා කියලා. මේ විශාල කොටස හරියේදී හරස්කඩ වර්ගඵලය අපි හිතමු හරි A3 කියලා. එතකොට මේ හරියේදී තරලයේ ගලා එන වේගය V1 විදියට, මේ හරියේදී V2 විදියට, මේ හරියේදී V3 විදියටත් ගත්තා. නම් ඔය සන්තතික ප්‍රවාහ සමීකරණයට අනුව A1 V1 A2 V2 සහ A3 V3 සමානයි කියන එක අන්න අපිට මේ ලියන්න පුළුවන්. ඒ කියන්නේ අර මම අවස්ථා දෙකකට ගත්තා වගේ මේක ඕනෑම හරස්කඩ වෙනස් අවස්ථා සඳහා ලියලා ගන්න පුළුවන්. පැහැදිලිද? මේ සමීකරණය ඉතා වැදගත්. ඒක මතක තියාගන්න. බලන්න කරන් හදන්නේ. ඒක සන්තතික සමීකරණය එහෙම නැත්නම් සන්තතික ප්‍රවාහ සමීකරණය කියලා තමයි අපි ඉස්සර කරන්නේ. ඉතින් මේ සමීකරණයට අනුව දැන් හරස්කඩ අතර අනුපාතය ප්‍රවේග අතර අනුපාතයේ පරස්පරයට සමානයි කියලා ලියන්න පුළුවන්. ඒක දැන් අපි ලියුවොත් මෙහෙම A1 V1 සමානයි A2 V2 නම් අපිට එතනින් කියන්න පුළුවන් A1 බෙදීම A2 සමානයි V2 බෙදීම V1 කියලා.
පැහැදිලිද? අපි හිතමු ඒක විශාලයි නම් ඒ දෙකට වඩා අන උතරින් ගම්මේ වෙන ඕගලන්ට V2 විශාලයි V1කට වඩා කියලා. ඒ කියන්නේ හරස්කඩ වර්ගඵලයේ වැඩි ස්ථානයේදී වේගය අඩුයි. හරස්කඩ වර්ගඵලයේ අඩු ස්ථානයේ වේගය වැඩි. එහෙනම් අපි මේ විදිහට එන නලයක් මේක පහළට එද්දී මේකේ හරස්කඩ අඩු කළොත් සිහින් කළොත් අන්න මේ හරියෙන් එන වේගය වඩා මේ හරියේදී ගලා යන වේගය වැඩි කරගන්න පුළුවන්. පැහැදිලි? ඕක ප්‍රායෝගිකව ඕගොල්ලෝ දැකලා ඇති. වේග වෙනස් වීම ප්‍රායෝගිකව අපි ගත්තොත් එහෙම අපිට ඕක අත්දකින්න පුළුවන් මේ අපි වතුර නාලයක් නැත්නම් ඔය හෝස් එකක් මල් ගස් වලට වතුර දාන හෝස් එකක් අරගෙන ඒ හෝස් එකේ වතුර මෙහෙම අල්ලන් ඉඳලා ඒකේ පොඩක් අතින් අල්ලලා මේ හරස් කඩ වෙනස් කරොත් පොඩ අඩු කළොත් මිරිකලා අනේ එතකොට වේගය වැඩි වේගයකින් ජලය වැඩි ඈතකට විදින්න කියන්නේ ගොඩාක් ඈත තියෙන මල් ගස් වලටත් වතුර දාගන්න පුළුවන් තත්ත්වයක් එනවා. ආන් ඒ වගේ. එතකොට මේ සාන්දතික ප්‍රවාහ සමීකරණයට අනුව ඒ කියන්නේ එක යම් ස්ථානයක ප්‍රවාහ බටයක අනවරත තත්ත්වයට යටතේ අනාකූලව ප්‍රවාහය වෙන අසම්පීඩිත තරලයක් සැලකුවාම ඒකේ හරස්කඩ වර්ගඵලය සහ ප්‍රවේගයේ ගුණිතය කියන එක නියතයක් විදිහට අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. ඕනම හරස්කඩක් කරා ප්‍රවේගය සහ හරස්කඩ වර්ගඵලයේ ගුණිතය නියතයක්. එහෙනම් A1 V1 සමානයි, A2 V2 සමානයි, A3 V3, A4 V4 ඕනෑම එකිනෙකට වෙනස් හරස්කඩක් කරා අපිට මේක ලියන්න පුළුවන්. පැහැදිලිද? එතකොට මේක ප්‍රායෝගිකව ගඟක ගත්තොත් ගඟක් ටිකක් පළල තැන්වලදී ඔයගොල්ලෝ දැක්කා ඇති ගඟක් පළල තැනකදී ගඟ ගලන්නේ නැහැ වගේ තමයි පේන්නේ. කියන්නේ ගඟේ ප්‍රවාහ ශීඝ්‍රතාවය ගලන වේගය ගොඩාක් අඩුයි. ගඟ එන්න පළල් අඩු වෙලා පටු වෙන තැන්වලදී අර වේගේන්ද්‍රවය ජලයේ ඉදිරියට ගලාගෙන යනවා. අනේ මේ සාන්තත්ත සමීකරණය යනවා. නමුත් මේක ප්‍රායෝගිකව ගත්තොත් මේ සමීකරණය එහෙම ආවට තව කරුණු බලපාන කිටිය සංකීර්ණ තත්ත්වයක් වෙනා හේතුව අනාකූලව හැම තැනකදීම ගලන්නේ. ඒක ආකූල තත්ත්වයේ මතත් එහෙම වේග වෙනස් වීමක් වෙනවා. නමුත් සාමාන්‍ය අදහසෙන් පමණක් ගන්න එතනින් මේක මම කලින් විස්තර කරපු එක අපි හෝස් එකක අග පොඩ්ඩක් මිරිකලා ඒකේ වර්ගඵලය අඩු කළොත් ද්‍රව්‍ය වැඩි වේගකින් එළියට විදිනවා. මෙතන දීලා තියෙන පුතේ උදාහරණයක් ඔයගලන්ට මේ ප්‍රශ්නය කරලා බලමු. හරස්කඩ වර්ග සෙන්ටිමීටර් 5ක් සහ වර්ග සෙන්ටිමීටර් 2ක් වන ස්ථාන දෙකක් කරා කියන්නේ වෙනස් නලයක් ගලා යන තරල වේගය තප්පරයට මීටර 1යි නම් පටු ස්ථානය හරහා ජලයේ ගලා යන වේගය සහ ඒකක කාලයකදී ගලන ජල පරිමාව ගණනය කරන්න කියලා තියෙනවා. අපි බලමු දැන් මේ ප්‍රශ්නය අපි වටපිටාව ඉස්සලාම් මේ පොඩි රූපයක් ඇඳගමු. එතකොට මේකේ එතන දීලා තියෙනවා විශාල කොටසේ හරස්කඩ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 5යි. කුඩා කොටසේ වර්ග සෙන්ටිමීටර් 2යි. එතකොට විශාල කොටස හරහා තරලයේ ඇතුල් වෙන වේගය තප්පරයට මීටර 1යි. කුඩා කොටස හරහා වේගය ඉස්සලාම හොයා ගන්න ඕනේ. සාන්තත්තා සමීකරණය නැත්නම් සාන්තතික ප්‍රවාහ සමීකරණයට අනුව A1 V1 සමානයි A2 V2 කියලා ලියන්න පුළුවන්. අපි ඒක ආදේශ කරොත් එතන A1 5යි V1 1යි තප්පරයට මීටර. එතකොට A2 2යි තප්පර වර්ග සෙන්ටිමීටර. එතකොට V2ට අපිට උත්තරයක් ගන්න පුළුවන් V කියලා හිතුවොත් ඒ V1 කියන්නේ 2.5 එක සුළු කරාට පස්සේ කුඩා සුළු කිරීමක් තියෙන්නේ. තේසියෙන් එනවා. මෙතනදී මේක වර්ග සෙන්ටිමීටර වර්ග මීටර කිරීම මෙතනදී අවශ්‍ය නැහැ. හේතුව මේ සමීකරණයේ දෙපැත්තෙම එකම ඒකකයෙන් ආදේශ කරාම ඒ ඒකක සුළු වෙලා යනවා. ඒ හින්දා ඒකෙන් අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් වෙන ස්ථානයකදී ගණනයකදී අය ඒකක SI ඒකකයෙන් භාවිතා කිරීම වැදගත් වෙනවා. එනම් පටු ස්ථානයේ හරහා තරල වේගය 2.5 තප්පරයට මීටර කියලා එනවා. දෙවෙනි කොටසට ගියොත් තරල ගල අපරේකදී ගලා යන තරල පරිමාණය නැත්නම් තරාව ශීඝ්‍රතාවය කොච්චරද කියලා අහන්නේ. එනේ ඕනම හරස්කඩක් අරගෙන ඒ හරස්කඩ හරහා ප්‍රවාහ ශීඝ්‍රතාවය ලියන්න පුළුවන්. මොකද ඕනම හරස්කඩක් කරා ප්‍රවාහ ශීඝ්‍රතාව සමානයි. එහෙනම් මම මේකෙදි තෝරගන්නවා විශාල කොටස හරහා තරලය ගලා යන ප්‍රවාහ ශීඝ්‍රතාවය ඒ හරහා ප්‍රවේගය සහ එතන හරස්කඩ වර්ගඵලයේ ගුණිතය. එතකොට මෙතන ගත්තොත් අනේ මෙතනදී මම වර්ග සෙන්ටිමීටර කියන එක වර්ග මීටර වලට පරිවර්තනය කරගන්නවා. මොකද සෙන්ටිමීටරයක් කියන්නේ 100න් එකයි මීටර නම් මීටරයකින් 100න් කියන්නේ නැත්නම් 10 ඍණ 2යි මීටර.
වර්ග සෙන්ටිමීටරයක් කියන්නේ ඒ වගේ වර්ගයක්. එහෙනම් 10 ඍණ 2 වර්ගය 10 ඍණ 4යි. එහෙනම් සෙන්ටිමීටර මීටර කරන්න වර්ග මීටර කරන්න අපි 10 ඍණ 4කින් වැඩි කරන්න ඕනේ. එතකොට 5 වැඩි කිරීම 10 ඍණ 4 තප්පරයට මීටර 1 ප්‍රවේගයෙන් වැඩි කරාම අන්න ප්‍රවාහීකතාවය තප්පරයට ඝන මීටර 5 වැඩි කිරීම 10 ඍණ 4යි කියන්නේ සරල ප්‍රශ්නයක්. බහුවර්ණ ප්‍රශ්න වලදී ඔය වගේ දේවල් දෙන්න පුළුවන්. ඒ වගේම එක ගානක යම් කොටසකදී ප්‍රවේගය හොයා ගැනීමට මේ සමීකරණය පාවිච්චි කරන්න වෙන අවස්ථාව වෙනවා. ඒ හින්දා හරියට තේරුම් ගන්න හරියට ආදේශ කරන්න ඒකක ආදේශ හරියට ආදේශ කරලා සුළු කරගන්න. ඊළඟ කොටසට යමු. ඊළඟට බලන්න යන්නේ මේ ගලා යන තරලයක පීඩනය හා ශක්තිය අතර තියෙන සම්බන්ධය. සහ ගලා යන තරලවල අඩංගු ශක්ති මොනවද කියන එක ගැන විස්තර කරන්න යන්නේ. අපි දන්න අපිට කාර්යය කියලා කියන්නේ බලය වැඩි කිරීම විස්ථාපනය. දුව දාලා මේ වෙනකොට යාන්ත්‍ර විද්‍යාත්මක කොටස් ටික ඉගෙනගෙන තියෙනවා. ඒකෙදි කාර්ය බලය විස්ථාපනය නිව්ටන් නියම ඔය සම්බන්ධ ඉගෙනගෙන ඇති. ඒකෙන්දි කාර්යය කියලා කියුවේ බලය වැඩි කිරීම විස්ථාපනය. සරලව විස්තර කරන්නේ මෙතන සංකීර්ණ අදහස අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට බලය ලියන්න පුළුවන් අපිට පීඩනය පාවිච්චි කරලා. පීඩනය අපි මේ පාඩමේ මුලින් කොටසේදී ඉගෙන ගත්තා. පීඩනය කියන්නේ බලය බෙදීම ලම්බ වර්ගඵලය. එහෙනම් අපිට බලය ලියන්න පුළුවන් පීඩනය වැඩි කිරීම වර්ගඵලය කියලා. සරලව. එතකොට මෙතන මේක ආදේශ කරොත් කාර්ය වෙනකොට කාර්යය කියන්නේ එතකොට පීඩනය වැඩි කිරීම වර්ගඵලය වැඩි කිරීම විස්ථාපනය. ඒතර වර්ගඵලය විස්ථාපනයෙන් වැඩි කරාම ස්ථාපනය හරස් කළ වර්ගඵලයෙන් වැඩි කරාම අන්න අපි මේ විදිහට සැලකුවොත් හරස් කළ වර්ගඵලය මෙච්චර විස්ථාපනයක් සිදු කරා නම් වර්ගඵලය ඒ වෙන එකක් අන්න ඒකකින් එන්නේ මේ මුළු පරිමාව කියන එක. විස්ථාපනය වැඩි කිරීම වර්ගඵලය අපිට පරිමාව ගන්න පුළුවන්. ඒක අපි ආදේශ කරනවා ඉතින්. උඩින් සමීකරණේ එතකොට අපිට කාර්යය ලියන්න පුළුවන් පීඩනය වැඩි කිරීම පරිමාව කියලා. අපි ඉගරණයක් විදිහට ගියොත් අපිට තරලයක v පරිමාවක් ගලා ගිය පසු පීඩනය මගින් කරන කාර්යය ලියන්න පුළුවන්. කාර්ය සමානයි පීඩනය වැඩි කිරීම පරිමාව. සංකේතයක් විදිහට W කියලා ගත්තොත් කාර්යය කියලා කියන්නේ පීඩනය P වලින් අර්ථ කරොත් එතකොට W සමානයි P වැඩි කිරීම V කියලා ලියන්න පුළුවන්. එහෙනම් අපි ඒකක ද්‍රව පරිමාවක් සැලකුවොත් කියන්නේ ඝන මීටර එකක පරිමාවක් සැලකුවොත් ඒ ඝන මීටර එකක පරිමාවක් පීඩනය මගින් කරන පීඩනයක් මගින් කරන කාර්යය W සමානයි P වැඩි කිරීම 1යි කියලා. කියන්නේ ඒ කාර්යය P ට සමානයි. එහෙනම් ඒකක පරිමාවක් පීඩනය මගින් කරන කාර්යය පීඩනයේ විශාලත්වයට සමානයි කියලා මෙතනින් අපිට ලියන්න පුළුවන්. මේක වැදගත් මේ ලියන හැටි. මේ ඒකක පරිමාවක් මේ කාර්ය කිරීම පීඩනයට සමාන කරන්න බෑ. එකපාර මේ ඒකක පරිමාවක් මත කරන කාර්ය පීඩනයට සමානයි. පැහැදිලි? ඊට පස්සේ අපි බලමු මේ ගලා යන තරල සතු ශක්තියින් පිළිබඳව. එතකොට ශක්තිය ගැත්තොත් අපිට ඉස්සලා මූලික පළවෙනියටම යන්නේ විභව ශක්තිය කියන එක බලමු මුලින්. එතකොට විභව ශක්තිය කියලා කියන්නේ ස්කන්ධය වැඩි කිරීම, ගුරුත්වත්වරණය වැඩි කිරීම, සිරස් උස. නමුත් මෙතන දැන් තරල සලකද්දී තරල ගලා යන තරලයක ස්කන්ධය නිශ්චිත නැහැ. ගලාගෙන යනවා කොයි වෙලේ. ඒක අචලව පවතින්නේ නැහැ. ඒ හින්දා අපිට ස්කන්ධයේ සැලකීම තරම අපහසුයි. ඒ හින්දා අපි ස්කන්ධ මිනුම වෙනුවට අපිට ඕනේ ඝනත්වය මගින් ඉදිරිපත් කරගන්න. ඒ හින්දා අපි කරන්නේ මේ විභව ශක්තිය කියන එක මේව mgh කියලා අපි ස්කන්ධයෙන් ගුරුත්වත්වරණය g සහ සිරස් උස h විදියට අරගත්තාම අපි වලකනවා ඒකක ද්‍රව පරිමාවක විභව ශක්තිය කියන එක. ඒකක පරිමාවක විභව ශක්තිය කියලා කියන්නේ ඒකට විභව ශක්තිය ඒ සලකපු ගලා ගිය පරිමාවයෙන් බෙදෙනවා. පැහැදිලි? එතකොට මේකට අපි විභව ශක්ති ඝනත්වය කියලා කියන්නත් පුළුවන්. ශක්ති ඝනත්වය කියන පදය තමයි මේකට පාවිච්චි කරන්නේ. ඒව දැනගන්න ඕනේ නැහැ. ඒකක පරිමාව විභව ශක්තිය කියලා දැනගත්තා නම් ඇති. එතකොට විභව ශක්තිය mgh පරිමාව v ගෙන් බෙදුවාම අන්න ඕගලන්ට දැන් මෙන්න මේ ප්‍රකාශනයේ ස්කන්ධය බෙදීම පරිමාව කියලා ටර්ම් එකක් තියෙනවා මෙතන. ස්කන්ධය බෙදීම පරිමාව කියන්නේ අපි ගිය පාර පාඩමේ ඉගෙන ගත්තා ඒක ඝනත්වයට සමානයි කියලා. එහෙනම් මේක ඝනත්වය කියන එක මෙතනට ආදේශ කරොත් ඕගලන්ට ඒකක පරිමාවක විභව ශක්තිය ρgh කියලා ලියන්න පුළුවන්. ඝනත්වය වැඩි කිරීම, ගුරුත්වත්වරණය වැඩි කිරීම, සිරස් උස කොච්චර උසකින්ද තරල ප්‍රවාහය තියෙන්නේ කියන එක. එහෙනම් මේ තියෙන්නේ ගලා යන තරලයක ඒකක පරිමාවක විභව ශක්තිය.
ඊට පස්සේ අපි ගලා යන තරලයක ඒකක පරිමාවක චාලක ශක්තිය ඔය විදිහට සලකන්න පුළුවන්. චාලක ශක්තිය කියන්නේ භාගයයි mv වර්ගය. එන ඒකක පරිමාවක චාලක ශක්තිය කියන්නේ චාලක ශක්තිය ඔය විදිහටම පරිමාවෙන් බෙදෙනවා. ඒතර භාගයයි mv වර්ගය බෙදෙනවා කැපිටල් v කින්. මෙතන සිම්පල් v කියලා දාලා තියෙන්නේ තරලයේ ගලා යන ප්‍රවේගය. කැපිටල් v කියලා දාලා තියෙන්නේ තරලයේ පරිමාව. එහෙනම් මේකෙත් අපිට අර වගේම මේ ස්කන්ධය බෙදීම පරිමාව කියන ටර්ම් එක ඒ පදේ වෙනුවට තනි පදයක් පාවිච්චි කර හැකි ඝනත්වය කියලා. එහෙනම් මෙතනිනුත් අපිට ගන්න පුළුවන් භාගයයි ඝනත්වය වැඩි කිරීම ප්‍රවේගයේ වර්ගය. ඒක තමයි ඒකක පරිමාවක චාලක ශක්තිය. නැත්තම් චාලක ශක්තිය ඝනත්වය කියලා කියන්න පුළුවන්. පැහැදිලිද? එහෙනම් ඒකක පරිමාවක විභව ශක්තිය ρgh, ඒකක පරිමාවක චාලක ශක්තිය භාගයයි ρv වර්ගය ඒකක පරිමාවක් මත පීඩනය මගින් කරන කාර්ය පීඩනයේ විශාලත්වයට සමානයි. දැන් අපි බලමු ඔය මුළු ශක්තියම ලියන්නේ කොහොමද කියලා. මම සලකනවා මෙන්න මේ වගේ ප්‍රවාහ බටයක්. මේ ප්‍රවාහ බටේ පහළ විස්කම්භය වැඩි, ඉහළ විස්කම්භය අඩුයි. මේක පහළ ඉඳන් ඉහළට යන්නේ. එතකොට විභව ශක්ති ශුන්‍ය මට්ටමක් තෝරගන්නවා පහළ මට්ටම. මේක මෙතනදී තෝරගෙන තියෙන්නේ මෙන්න මේ මට්ටමේ විභව ශක්තිය බිඳුවයි කියලා. මේ මට්ටමේදී මේ විභව ශක්තිය බිඳුව විදියට. එහෙනම් මේ මට්ටමේ ඉඳන් මේ ප්‍රවාහ බටේ පහළ උස h1 විදියට අරන් තියෙනවා. ඉහළට උස h2 කියලා අරන් තියෙනවා. එතකොට අපි මුලින්ම ගත්තොත් මේකේ පීඩන වෙනස මගින් කරන කාර්යය බලමු. x ලක්ෂයේදී මේකේ ප්‍රවාහ බටයක් සලකලා තියෙන්නේ. මේ ප්‍රවාහ බටය තුළ අපි ගමු ඝනත්වයේ ρ වන තරලයක් x වලින් ඇතුල් වෙලා y වලින් පිට වෙනවා කියලා. එතකොට x ලක්ෂයේදී මේ ප්‍රවාහ බටයේ සම්බන්ධ මිනුම් සැලකුවොත් x ලක්ෂයේදී පීඩනය p1 විදියට හරස්කර වර්ගඵලය a1 සහ ප්‍රවේගය v1 එතනින් තරලය ඇතුල් වෙනවා. ඒ වගේම y ලක්ෂයෙන් පිට වෙන y ලක්ෂයේදී පීඩනය p2 විදියට හරස්කර වර්ගඵලය a2 විදියට ප්‍රවේගය v2 විදියට සලකලා තියෙනවා. එතකොට x ලක්ෂයේදී පීඩනය මගින් කරන කාර්යය. ඒ කියන්නේ ඒකක ද්‍රව පරිමාවක් මත තමයි අපි හැම එකක්ම සලකන්නේ. ඒකක ද්‍රව පරිමාවක් මත පීඩනය මගින් කරන කාර්යය x ලක්ෂයේදී. එතකොට ඒ ලක්ෂයේ පීඩනයට සමානයි. මොකද අපි කලින් කිව්වා ඒකක පරිමාවක් මත කරන කාර්යය පීඩනයට සමානයි කියලා. ඒ වගේම y ලක්ෂයේදී ඒකක පරිමාවක් මත පීඩනයෙන් කරන කාර්යය p2 කියලා ලියන්න පුළුවන්. එහෙනම් x වල ඉඳන් y ට තරලයේ ප්‍රවාහය වෙද්දී කරන මුළු කාර්යය කියන එක අපිට ලියන්න පුළුවන්. x වල ඉඳන් y ට යද්දී කරන කාර්යය නැත්නම් මුළු කාර්යය සමානයි p2 ඍණ p1 ඍණ p2 කියලා. ඇයි p1 ඍණ p2 කියලා මේ පැත්තේදී පීඩනය ඇති කරන්නේ මෙහි. මේ පැත්තේදී පීඩනය ඇති කරන්නේ මේ පැත්තේ. ඒතර මේ දෙක ප්‍රතිවිරුද්ධව තියෙන්නේ. ඒ හින්දා p1 ඍණ p2. මොකද තරලයේ එළියට ගලන්න නම් මේ ඉහළින් ඇති කරන පීඩනයට පීඩනය අභිභවා යන විදියට පහළින් ඇති වෙන පීඩනය මගින් කාර්ය කළ යුතුයි. පැහැදිලිද? ඒ හින්දා මේ තරලයේ x සිට y ට ගලද්දී පීඩනය ඒකක පරිමාවක ද්‍රව පරිමාවක් මත පීඩනය මගින් කරන මුළු කාර්යය p1 ඍණ p2ට සමානයි. පීඩන වෙනසට සමානයි. සරලව කියනවා. එහෙනම් අපි බලමු මේක පළවෙනි සමීකරණය විදිහට මම මෙහෙම තියාගන්නවා. ඊළඟට බලමු විභව ශක්තිය. එතකොට x ලක්ෂයේදී ඒකක ද්‍රව පරිමාවක විභව ශක්තිය අපිට ලියන්න පුළුවන් ρgh1 කියලා. y ලක්ෂයේදී ලියන්න පුළුවන් ඕක ρgh2 එතනට උස පාවිච්චි කරලා. එහෙනම් මෙතන x වලින් නම් y ට විභව තරලයේ ගලාගෙන යද්දී ඒකක ද්‍රව පරිමාවක විභව ශක්තිය වැඩි වීම. ඉහළට යනකොට විභව ශක්තිය වැඩි වෙනවා. විභව ශක්තිය වැඩි වීම අපිට ලියන්න පුළුවන් ρgh2 ඍණ ρgh1 කියලා. පැහැදිලිද? h2 ඍණ h1 නැත්නම් ρg මෙතනින් ඔයාලට සමීකරණය ඕනම් මෙතන මෙහෙම හදා ගන්නත් පුළුවන්. ρg එළියට අරන් h2 ඍණ h1 ඒක අවශ්‍ය නැහැ. මම නිකන් ලියුවේ. අපි මේ සමීකරණේ දෙවෙනි සමීකරණේ විදිහට තියාගමු. ඊළඟට යන් අපි චාලක ශක්තිය වෙනස් වීම බලන්න. එහෙනම් x ලක්ෂයේදී ඒකක ද්‍රව පරිමාවක චාලක ශක්තිය කියන්නේ ඇතුල් වෙන ද්‍රව පරිමාවක චාලක ශක්තිය ලියන්න පුළුවන්. භාගයයි ρ v1 වර්ගය එතන ප්‍රවේගය පාවිච්චි කරලා එකම ඝනත්වයේ තියෙන සම්පීඩන තරලයක් සලකලා තියෙන නිසා y ලක්ෂයේදීත් ওই විදිහටම ලියුව හැකි භාගයයි ρ v2 වර්ගය කියලා. එහෙනම් x ට y ට ගලද්දී චාලක ශක්තිය වෙනස් වීම. නැත්නම් චාලක ශක්තිය වැඩි වීම අපිට ලියන්න පුළුවන්. එතකොට මේ චාලක ශක්ති දෙකේ වෙනස එන ρ v2 වර්ගය භාගයයි ρ v1 වර්ගය කියලා. එතකොට මේක තුන්වෙනි සමීකරණයේ විදිහට ගත්තොත් එහෙනම් මේ තරලය මේ විදිහට ගලාගෙන යද්දී මේ තරලයේ පීඩන වෙනස මගින් කරන කාර්යය
මේ මුළු ශක්ති වැඩිවීමට සමාන වෙන්න ඕනේ. එහෙනම් ශාරීරික ශක්ති මූලධර්මයට අනුව අපි ලියන්න පුළුවන්. පීඩනය මගින් කරන කාර්ය ඒකක ද්‍රව පරිමාවක් සලකලා තියෙන ඒකක ද්‍රව පරිමාවට පීඩනය මගින් කරන කාර්ය චාලක ශක්ති වැඩිවීම සහ විභව ශක්ති වැඩිවීමට සමානයි කියලා. එතකොට කලින් අපි ලියාගත්ත සමීකරණ තුනේ පීඩනය මගින් කරන කාර්ය අපිට ලියන්න පුළුවන් P2 ඍණ P1 කියලා. චාලක ශක්ති වැඩිවීම මගින් කරන කාර්ය ලියන්න පුළුවන් භාගයයි ρ V2 වර්ගය ඍණ භාගයයි ρ V1 වර්ගය කියලා. විභව ශක්ති වැඩිවීම මගින් කරන වැඩිවීම ලියන්න පුළුවන් ρ GH2 ඍණ ρ GH1 කියලා. මේ සමීකරණය අපිට නැවත සකස් කරන්න පුළුවන් මේ විදිහට. අපි ඕකේ එක විදිහට තියෙන පද එක පැත්තකට අරගන්නවා. දෙක විදිහට තියෙන පද තව පැත්තකට ගන්න. ඒ කියන්නේ x සහ y ලක්ෂයට ඒ ලක්ෂ දෙකට අදාළව එන පද වෙන වෙනම සමාන ලකුණෙන් දෙපැත්තට ගන්න. නැත්නම් මේ පැත්තේනවා p1 දාන මෙතන මේ ඍණ කියලා තියෙන පද ටික කොහොම මේ පැත්තට අරගන්නවා. මේ පැත්තේ p2 පදේ එහා පැත්තට ගෙනියනවා. ඒකට ගෙනියනවා කියන්නේ අපි මේ පැත්තෙන් p2 අඩු කරනවා. මේ පැත්තෙන් අනිත් දෙක එකතු කරනවා. එතකොට p1 ධන භාගයයි ρ v1 වර්ගය ධන ρ gh1 සමානයි p2 ධන භාගයයි ρ v2 වර්ගය ධන ρ gh. ඒ කියන්නේ මේ තියෙන්නේ p1 කියන්නේ පීඩනය මගින් කරන කාර්ය 1 ලක්ෂයේදී. භාගයයි ρ v1 වර්ගය කියන්නේ ඒකක ද්‍රව පරිමාවක චාලක ශක්තිය. ρ gh1 කියන්නේ ඒකක ද්‍රව පරිමාවක විභව ශක්තිය. එහෙනම් මේ මුළු ශක්තිය වල එකතුව ඒ y ලක්ෂයේදී ඒ මුළු ශක්තිය ටික එකතුවට සමාන වෙලා තියෙනවා. එහෙනම් ඒකෙන් අපිට කියන්න පුළුවන් අනවරත අසම්පීඩ්‍ය අනාකූල තරල ප්‍රවාහයක දුෂ්‍රාවිතා බල වලින් තොර ඇතර. මොකද දුෂ්‍රාවිතා බල තිබ්බනම් මෙතන මේ කියන ශක්තිය ඔහම ලියන්න බෑ. යම් දුෂ්‍රාවිතා බල වලට එරෙහිව යම් කාර්යයක් කිරීම නිසා ශක්ති ප්‍රමාණයක් අඩු කරන්න වෙනවා. පැහැදිලි? එතකොට එහෙනම් මේ වගේ එකක මේකෙන් කියන්නේ මේ ඇතුල් වෙන තරලේ තුල් වෙන තැනදී ශක්තිය වල එකතුව පිට වෙන තැනදී මුළු ශක්තියට සමානයි කියලා. කියන්නේ ඕක ඕනම හරස් කඩක් කරා අරගෙන ලිව්වොත් ওই විදිහට ලියන්න පුළුවන්. ඒකයි තමයි වැදගත් සංකල්පය. මෙන්න මේ සංකල්පය මූලධර්මයක් විදිහට බර්නූලි කියන විද්‍යාඥයා ඉදිරිපත් කරා. මොකද්ද බර්නූලි කිව්වේ? මෙන්න මේකේ තියෙන தত্ত্ব ඊටාම වැදගත්. මේ தত্ত্ব නැතුව මේ මූලධර්මය ලියන්න බෑ. මොකද්ද? යා කියන தত্ত্ব ටික බලමු මුලින්ම. දුෂ්‍රාවී බල නොගිනිය හැකි තරම් වූ අසම්පීඩ්‍ය තරලයක අනවරත තත්වයේ පවතින අනාකූල තරල ප්‍රවාහයක එකම අනාකූල රේඛාව මත එන මේ කියන කන්ඩිෂන් ටික මතක තියාගන්න. ඕනෑම ලක්ෂයක පීඩනයේ ඒකක පරිමාවක විභව ශක්තියේ ඒකක පරිමාවක චාලක ශක්තියේ මුළු එකතුව නියතයක් කියන එක. මතකද? තත්ත්ව ටික මතක තියාගන්න ඕනේ. මුලින්ම දුෂ්‍රාවී බල නොමැති අසම්පීඩ්‍ය තරලයක අනවරත තත්ත්වයේ පවතින අනාකූල තරල ප්‍රවාහයක එකම අනාකූල රේඛාවක් මත පිහිටි ඕනෑම ලක්ෂයක පීඩනය ඒකක පරිමාවක විභව ශක්තිය සහ ඒකක පරිමාවක චාලක ශක්තිය එකතුව නියතයක්. මේක සමීකරණයක් විදිහට අපිට එම ලියන්න පුළුවන්. මේ p ධන භාගයයි ρ v වර්ගය ධන ρ g h සමානයි නියතයක් කියලා. එතකොට මේ මූල ධර්මයේ භාවිතා කරලා අපිට විවිධ ප්‍රායෝගික යෙදීම් ස්වභාවයේ සිදුවන විවිධ යෙදීම් පිළිබඳ යම් විස්තර කිරීමක් කරන්න පුළුවන්. එක උදාහරණයක් විදිහට අපි දාගත්තා විසිරි පොම්පයක ක්‍රියාකාරීත්වය. විසිරි පොම්පයක් කියලා කියන්නේ ස්ප්‍රේ ගන්න එක. සිංහලෙන් විසිරි පොම්පය කියලා කියනවා. ඔය කොණ්ඩ කපන්න ගියාම වතුරයි ආන්නේ වගේ විසිරුව නැත්තම් ක්‍රොමිනාශක කියන පොම්ප ඒ සියල්ල මේ බර්නූලි මූල ධර්මයේ මත තමයි ඒ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට විසිරි පොම්පයක මෙතන තියෙනවා නැසින්නක්. මේ විශාල පිස්ටන් එකක් තියෙනවා. මේක ඇතුලේ මේක පිස්ටන් එක මෙහෙට තල්ලු කරද්දි මෙන්න මේ විශාල බාධා මේට වාත ප්‍රවාහයක් වියලි වාතයේ ප්‍රවාහයක් අලාගෙන එනවා. මේ එතන වාතය. ඒතර මේ නැසින්න කුඩා කරලා හදලා තියෙන්නේ අර සාන්තික මේ ප්‍රවාහ සමීකරණයට අනුව මේ හරස්කඩ වැඩි මෙතන හරස්කඩ අඩුයි. එහෙනම් මෙතනින් එනවට වඩා වැඩි මේක පොඩි වේගයක් දුන්නොත් මෙතනින් එළියට එදී යා තරමක් වැඩි වේගයකින් එළියට එන්නේ. ඒතර මෙතනින් වැඩි වේගයකින් වාතය එළියට ගමන් කරනකොට මෙන්න මේ කලාපයේ පීඩනය සාමාන්‍ය ප්‍රමාණයට වඩා පීඩන අඩුවීමක් වෙනවා. ඒතර මේක තුල භාජනයේ තුල ද්‍රවය
බලපාන මේක වායු ගෝලයට විවෘත කරලා තියෙන වායු ගෝලීය පීඩනය. අනේ මෙතන වේගයෙන් වාත ප්‍රවාහයක් මෙතනින් එළියට විදෙද්දී මෙතන පීඩනය මේ වායු ගෝලීය පීඩනයට වඩා අඩු වෙනවා. අනේ පීඩනය අඩු වෙද්දී මොකද වෙන්නේ? පීඩනය වැඩි තැන ඉඳන් පීඩනය අඩු තැනට තරලාංශු ගලාගෙන ඉන්න පටන් ගන්නවා. මේකදී තරලාංශු මෙහෙම උඩ නගින්න පටන් ගන්නවා. ඇවිල්ලා මෙන්න මේ තරලාංශු මේ විවෘත කෙළවරෙන් එළියට එනවා. එළියට ආවම මේ යන වාත ප්‍රවාහයත් එක්ක ඒ තරලාංශු මිශ්‍ර වෙලා අන විසිරිලා ගමන් කරලා කියන්නේ තරල අංශු වලට විසිරිලා තරලය සම්පූර්ණ සන්තතික තරලයක් විදිහට නැතුව අංශු විදියට විසිරිලා ගමන් කරනවා. අන්න ඒකෙන් අපිට යම් කිසි තීන්තාලේපන කිරීමේ කාර්යයක් වඩා කාර්යක්ෂම ලෙස සිදු කර ගන්න පුළුවන්. නැත්තම් තීන්ත අපතේ යෑම ටිකක් අවම කරගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඔනෝකයි විසිරි පොම්පේක ක්‍රියාව වෙන්නේ. ඊට පස්සේ අපි බලමු තාම වැදගත් පෙනුවිලි මූලධර්මයේ යෙදවීම ගුවන් යානයක ඉහළට එසවීම. පෙනුවිලි මූලධර්මයට අනුව තමයි ගුවන් යානයක් කොහොමද ඉහළට ඉස්සෙන්නේ කියන එක විස්තර වෙන්නේ. කියන්නේ ගතික එසවුම් බලයක් කියන්නේ පීඩන වෙනස් වීම නිසා ඇති කරන බලයක් ඇති වෙන්නේ කොහොමද කියන එක අපි විස්තර කළා. දැන් ගුවන් යානයක් ගත්තාම ගුවන් යානයක බඳ කියලා කියන්නේ මේ තටුවක හරස්කඩ මෙන්න මේ කොටස අපි මෙහෙම හරස්කඩක් කපලා ගත්තොත් මම ඔකේ ඇඳලා තියෙන්නේ මෙන්න මේ වගේ හරස්කඩක් තමයි ඔය මේ විදිහේ හැඩයක් තියෙන. මෙන්න මේ හැඩය තමයි විශේෂිත වෙන්නේ. මේ හැඩය නිසා ගුවන් යානය මේ විදිහට ඉදිරියට ඇදෙද්දී ගුවන් යානයට සාපේක්ෂව මේ අවට තියෙන වාතය මේ විදිහට පිටපස්සට මෙහෙම ගමන් කරනවා. හරි. එතකොට මෙන්න මේව ගමන් කරද්දී මේ හැඩයේ හින්දා මේකේ මෙහෙ වෙන වාත අනාකූල වාත රේඛා, කියන්නේ සාමාන්‍යයෙන් වාතයේ මේ පැත්තෙන් මෙව සමාන්තර රේඛා විදිහට තමයි එන්නේ. මොකද එකම පීඩනේ තියෙන්නේ. නමුත් මේ හැඩයේ හින්දා මෙතන මේ ඉහළ පෘෂ්ඨයේ පිස යන වාත අනාකූල රේඛාවල වේගය තරමක් වැඩි වෙනවා. වැඩි වුණාම මේ අනාකූල රේඛා ඉහළින් ලං වෙන්න පටන් ගන්නවා. මේ පහළ තියෙන ඒවා ඒ විදිහටම ගමන් කරනවා. එතකොට මෙතන වේගය වැඩි වෙනවාම මෙන්න මෙතන තියෙන මේ පීඩනය අඩු පීඩන තත්ත්වයක් ඇති වෙනවා. පීඩනයේ තරමක් අඩු වෙනවා. මේ විදිහට බලා ගන්න පුළුවන් ඕනනේ. එතකොට පහළ පීඩනය ඉහළ පීඩනයට වඩා තරමක් වැඩි අගයක් ගන්නවා. එහෙම පීඩන වෙනස් වීම නිසා මේ පහළ සිට ඉහළට තටුව හරහා බලයක් නිර්මාණය වෙනවා. පීඩන අන්තරය නිසා හටගන්න බලය. එතකොට මේක මේ චලිත වීමේදී ප්‍රවේග වෙනස් වීම නිසා තටුවට ඉහළ සහ පහළ ප්‍රවේග වෙනස් වීම නිසා සිදුවෙච්ච හින්දා අපි මේකට කියනවා මේ බලය ගතික බලයක් නැත්නම් ගතික එසවීම. චලිත වීම නිසා හටගත් බලයක් කියලා. පැහැදිලිද? එතකොට මේ බලය අපිට මේ විදිහට ගණනය විස්තර කරලා යන්න පුළුවන් ගණිතමය සමීකරණ විදිහට ඉහළට දැම්මොත් පර්නෝලි මූලධර්මයේ p1 ධන භාගයේ rho v වර්ගයේ සමානයි නියතයක් කියලා ලියන්න පුළුවන්. පහලින් ගමන් කරන තම අර අංශුන්ට දැම්මොත් p2 ධන භාගයේ rho v වර්ගයේ නියතයක් කියලා ලියන්න පුළුවන්. ඒතර මේ එකම නියත එකම තරලයේ සැලකෙන හින්දා වාතයට එකම අනාකූල රේඛාව මත ඒතර අපිට මේ දෙක සමාන කරන්න පුළුවන්. සමාන කරලා කිව්වොත් අන්න දන්නවා දැන් වේගය වැඩි ඉහළ පීඩනය අඩුයි. වේගය අඩුයි පල්ලෙහා පීඩනය වැඩි. එහෙනම් p2 රින p1 කියන එක උක්ත කරගන්න පුළුවන් මේ සමීකරණේ. එතකොට අපිට ලියන්න පුළුවන් දෙපස පීඩන අන්තරයේ භාගයේ rho v1 වර්ගයේ රින v2 වර්ගය කියලා. අපි හිතුවොත් තටුවේ සඵල වර්ගඵලය, තටුවල සඵල වර්ගඵලය a කියලා. අර බලය ලියන්න පුළුවන් පීඩන අන්තරය වැඩි කිරීම මෙන්න මේ වර්ගඵලය කියලා. එතකොට අපිට භාගයයි a rho v1 වර්ගයේ රින v2 වර්ගය කියලා. ගුවන් යානයක් මත ගතික එසවීම බලය මේ විදිහට ලියන්න පුළුවන්. එහෙනම් මේ බලය වැඩි කරගන්න නම් අපි කරන්න ඕනේ හැමතිස්සෙම ගුවන් යානයේ ඉහළ වේගය වැඩි කරලා පහළින් යන වාත ධාරාවේ වේගය අඩු කරන්න ඕනේ. ඒ අඩු කිරීම සඳහා තමයි මේ ගුවන් යානා තටුවේ හරස්කඩ මෙන්න මේ සුවිශේෂී හැඩයකින් නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට ගුවන් යානයක් ඔයගොල්ලෝ දන්නවා මේ රූපේ පෙන්නලා තියෙන්නේ ගුවන් යානයක එන්ජින් ටික මේ තටුවල පිහිටලා තියෙන්නේ ඔන්න ඔය විදියට වේග වෙනස් කරගෙන ඒ අවශ්‍ය කාර්ය කර ගැනීම පහසුව සඳහා. පැහැදිලි? එතකොට මේ නිර්මාණය වන බලය ගුවන් යානයේ බරට වඩා වැඩි කරගන්න ගත්තොත් අපිට මේ ගුවන් යානය උඩට උස්සන්න පුළුවන්. බරට වඩා අඩු වුණොත් බෑ මේක උඩට උස්ස ගන්න. බරට සමාන කරගත්තොත් අපිට මේක එක තිරස් මට්ටමේ යවා ගන්න පුළුවන්.
පැහැදිලි. එතකොට තුවේ පුතේ දැන් ගුවන් යානයක් ගුවන්ගත කරනකොට ඔන්න ඔය කියන වේග ප්‍රවේග වෙනස ලබාගෙන විශාල බලයක් ගන්න තමයි අර ගුවන් යානයේ තියෙන අපි කියනවා ඒක රණවේග කියලා. ඒකේ කිලෝමීටර් 3ක විතර වගේ දුරක් හිමින් පටන් අරන් සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර 3-400කට වඩා වැඩි වේගයක් එනකන් තා වේගයෙන් චලනය කරගෙන එන්න ඕනේ. එහෙම නැත්නම් ඔය කියන වේග වෙනස ගන්න අමාරුයි. උඩට උස්ස ගන්න අමාරු වෙනවා. මම හිතනවා දොළපු දාලට මොකක්ද කිව්වේ කියලා පැහැදිලි වෙන්න ඇති කියලා. අපි පොඩි ප්‍රශ්නයකට යමු. පියාසර කරන ගුවන් යානයක මෙන්න මේ ප්‍රශ්නය එතන ඔයගොල්ලන්ට පහලින් වූ වාත ස්තරයේ වේගය දීලා තියෙනවා. ඉහළින් වූ වාත ස්තරයේ වේගය මොකක්ද කියලා අහන්නේ. ඒකක වර්ගඵලයක් මත නිව්ටන් 100ක නිව්ටන් 1000ක බලයක් ගතිකේසොම් බලයක් පවත්වා ගැනීම. මෙතනදී මම නැවත සමීකරණ ව්‍යුත්පන්න කරන්න යන්නේ නැහැ. කලින් අපි ව්‍යුත්පන්න කරපු සමීකරණේ අරගෙන බැලුවොත් අගයන් ටික දාගත්ත ඒකක වර්ගඵලයක් මත බලය සලකන හින්දා මම වර්ගඵලයේ ඒකක වර්ග මීටර එකක් විදිහට සලකනවා. මෙන්න මේකේ මේ කියපු රාශීන් ටික මේ සමීකරණයට ආදේශ කරගමු. එතකොට v1 කියන එක ඔයගොල්ලන්ට උක්ත කරගන්න පුළුවන්. අපිට සාමාන්‍ය 103.77 තප්පරයට මීටර කියලා. ඉතින් ඔයක විභාගයකදී ඇහුවොත් ඕගොල්ලෝට උඩ තියෙන සමීකරණෙ දෙන්නේ නැහැ. ඒක ලියන්නත් ඕගොල්ලෝ අර තියරිය කරපු විදිහට ඒක ලියලා අරගෙන ඊට පස්සේ තමයි ආදේශ කරලා ගණන් හදන්න ඕනේ. වෙන්චුරි මීටරය ගැන අපි පොඩ්ඩක් බලමු. වෙන්චුරි මීටරය පාවිච්චි කරන්නේ තල්ල ප්‍රවාහයක වේගයමයි. ඒකට අපිට වේගය මැනගන්න ඕන නම් අපිට පුළුවන් මේ විදිහට x ලක්ෂය සහ y ලක්ෂය මේකේ හරස් කඩ අඩු වෙන විදිහට හදලා තියෙන්නේ. ඒකට x ලක්ෂය සහ y ලක්ෂයට බර්නූලි මූලධර්මය යොදන්න පුළුවන්. මේ විදිහට සමීකරණ ලියන්න පුළුවන් මේ අවස්ථා දෙකට. සමීකරණ ලිව්වට පස්සේ අපිට පුළුවන් මේ පීඩන අන්තරය අරගෙන පීඩන අන්තරය මෙතන v1 v2 සන්තතික ප්‍රවාහ සමීකරණයේ v1 සහ v2 අතර සම්බන්ධයක් ලියා ගන්න පුළුවන්. ඒ ලියාගෙන අර පීඩන අන්තරය මැනෝමීටරයේ මට්ටම් අන්තරය මගින් ලියා ගන්න පුළුවන්. එතනින් අරන් ආදේශ කරාම අපිට තරල ප්‍රවාහයේ වේගය සඳහා මේ වගේ සමීකරණයක් උත්පන්න කර ගන්න පුළුවන්. මම කාලය කනින් ගෙවිලා ගිහින් තියෙන නිසා මම මේ ටික ඉක්මනට කරන් යනවා. මේ සමීකරණ ලිවීම අවශ්‍ය නැහැ. ආයේ මේක වීඩියෝ එක ඔයගොල්ලෝ ආයේ ඩවුන්ලෝඩ් කරගෙන බලන්න. ඊළඟට පස්සේ ඔයගොල්ලන්ට ලියා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ වගේ පහලින් මැනෝමීටරයක් සම්බන්ධ කරලා තිබුණා. මැනෝමීටර ද්‍රවයේ ඝනත්වය ගලා යන තරලයේ ඝනත්වයට වඩා වෙනස් වුණාම සමීකරණයේ මේ විදිහට වෙනසක් වෙනවා. මොකද කලින් සමීකරණයේදී ඝනත්ව පදයක් නැහැ. ඒ හේතුව එකම ඝනත්වයේ ඉන්නේ මැනෝමීටර කොටසටත් ගලා යන තරලයේ ඒකට ඝනත්ව කැපිලා යනවා. මැනෝමීටර ද්‍රවයේ ඝනත්වය වෙනස් නම් ගලා යන ඝනත්වයට වඩා අන ඝනත්ව දෙක ඒ උඩට මැනෝමීටර ඝනත්වයත් පහළට සමීකරණේ තරලයේ ඝනත්වයත් විතර එනවා. සමීකරණේ ඒතර මේ සමීකරණේ හරස් කඩ ආගයන් ආදේශ කිරීමේ ප්‍රවේගය හොයාගන්න පුළුවන්. ඒ වගේම ඔය සමීකරණයට මේ දත්ත ටික ආදේශ කරලා ඔයගලන්ට ඔය ගණ ආපු මෙන්න මේ දත්ත ටික ඔයගලන්ට පුළුවන් මෙතනදී ඒ ප්‍රශ්නයට අදාළව පිළිතුරු ලබා ගන්න. මේක ඉක්මනට ගියේ මොකද මේක නිකන් ආදේශ කිරීමක් පමණයි තියෙන්නේ. ඊට වඩා කරුණක් තියෙනවා කියලා දෙන්න අපි ටිකට යන් සුලිසුලන් ගමනකට වාහලය ගැලවීම යාම දැන් මෙතන තේදුවේ මෙන්න මෙහෙම දෙයක් වෙන්නේ. මේක සුලිසුලකක් කාගෙන යනකොට වාහලේ ඉහළ අනාකූල රේඛා ලං වෙලා පීඩනය අඩු වෙලා මොකද වේගය වැඩි හින්දා නිවස තුල පීඩනය සාමාන්‍ය වායුගෝලීය පීඩනයේ පවතින්නේ. නිවස තුල ඇතුලෙන් හුලං හමයන් ගලාගෙන යන්නේ නැති හින්දා නිවස තුල ප්‍රවේගය බිඳුවයි. ඒතකොට නිවස තුල වාතය හමා යන වේගය බිඳුවයි පීඩනය වැඩි හින්දා පීඩනය වැඩි තැන ඉඳන් පීඩනය අඩු ඉහළට වාහලය හරහා බලයක් ක්‍රියාත්මක වෙන්නේ. බලය ප්‍රමාණවත් තරම් බලයක් වුණොත් වාහලය ගැලවිලා යන්න පුළුවන්. මේකට සමීකරණ ලියන හැටි අපි ඒතර වාහලයේ ඇතුළට බර්නූලිය දැම්මොත් ඒකේ තියෙන P2 විතරයි චාලක ශක්තියක් නැහැ. නිවසෙන් ඉහළ වාහලයට ඉහළට බර්නූලිය සමීකරණ දැම්මොත් එතන පීඩනය එතන භාගය ρ v වර්ගය කියලා ලියන්න පුළුවන්. ඒතර පීඩන අන්තරය ලියන්න පුළුවන් මේ විදිහට චාලක ශක්තිය යට සමානයි කියලා ඒකක පරිමාවක චාලක ශක්තියට. ඒතර පීඩන අන්තරය හරස්කඩ වාහලය තුල සඵල වර්ගඵලයෙන් වැඩි කළොත් එහෙනම් වාහලය හරහා අන්න එතනින් එනවා වාහලය මත ඇති කරන බලය කොච්චරද කියන එක. කියන විදිහට බලය ගණනය කරන්න පුළුවන්.
අධිවේගී දුම්රියක් වේගයෙන් ඇදීගෙන යනකොට ඒ හා සමානව ඒ ආසන්නයේ තියෙන තරලාංශු වාතාංශු දෙකෙන් ගලාගෙන යනවා. ඒ ගලන් යද්දී වාතාංශු වේගයෙන් ඉස්සරහට ඇදෙනකොට අන මේ හරියේ පීඩනය වැඩි මේ වාතාංශු වේගයෙන් ගලන තැන පීඩනය අඩු වෙනවා. අඩු වුණාම මේ පීඩනය වැඩි තැන පීඩනය අඩු දිහාට බලයක් නිර්මාණය වෙනවා. ඒතකොට මේ හරියේ මිනිස්සු කවුරුත් හිටුත් මේ මිනිස්සු හරහා මේ බලය ඇදී යාම නිසා මේ මිනිස්සු දුම්රිය දෙසට ඇදී යන්න පුළුවන්. ඒ හින්දා ආරක්ෂාකාරී වෙන්න නම් දුම්රියක් යන වෙලාවේ වේගයෙන් දුම්රියක් ගමන් කරන වෙලාවේ පුළුවන් තරම් දුම්රියට ඈතින්, ඒ කියන්නේ වේදිකාවේ ඈතින් ඉන්න එක තමයි වඩා හොඳ වෙන්නේ. පිටෝනලේ කියන්නේ ඒ වගේ සංකල්පයක් විස්තර කිරීම සාමාන්‍ය විදියට තියෙන්නේ. මෙතන ගුවන් යානයක වේගයම අයින්ද සබ්මරීන් වල වේගම අයින්ද පිටෝනල භාවිතා කරනවා. තුඹසක් තුල ජීවිතේ වාසාශ්‍රය ලැබීම මේකත් බඩෝලි මූලධර්මයට නෝ මේ කියන්නේ සාමාන්‍යයෙන් තුඹස් හදලා තියෙන්නේ මේ වගේ විවෘත කෙලවරවල් දෙකක් පොළොව මතු පිටට පේන විදිහට එන විදිහට. ඒතකොට මෙතන වේගය වැඩි වේගයෙන් ගලාගෙන එන සුළං වාතය මේ ආරයේදී වේගය අඩු වෙනවා. මෙතනදී පීඩනය එතකොට අඩුයි. මෙතන පීඩනය වැඩි. වැඩි පීඩනය ඉඳන් අඩු පීඩනය දිහාට තුඹසහරා තරලාංශු නැත්නම් වාතාංශු ගලාගෙන යාම මගින් තුඹස තුල සිටින සතුන්ට වාතාශ්‍රය ලබා ගන්න පුළුවන්. ඒ විදිහට සමීකරණ මේ විදිහට ලියන්න පුළුවන්. පීඩන අන්තරය නිසා මේ ගලාගෙන යන්නේ. මේ උදාහරණය මගින් ඔයගොල්ලන්ට පැහැදිලි වෙයි. අර සමීකරණයට අවශ්‍ය රාශිය ආදේශ කරලා පීඩනාන්තරය ගන්නකොට ටික ධනාගයක් එන හින්දා ඒ ධනාගය එනවනම් එන P2 වැඩි ඉඳන් P2 ඉඳන් P1 පැත්තට තමයි වාතය ගලාගෙන යන්නේ. සින්දුවේ පුතේ අද පාඩම අවසානයේ ඇවිල්ලා තියෙන්නේ. අපි අද ඉගෙන ගත්තා අනාකූල සහ ආකූල තරල ප්‍රවාහ පිළිබඳව. ඒ වගේම සාන්තතික ප්‍රවාහ සමීකරණය ගැන ඉගෙන ගත්තා. බර්නූලි මූලධර්මය සහ ඒ බෝඩින් මූලධර්ම සම්බන්ධ විවිධ යෙදීම් කීපයක් ඉගෙන ගත්තා. ඉතින් දුවල පුතාලා මේකෙන් යම් ප්‍රයෝජනයක් ලබා ගන්න ඇතයි කියලා හිතනවා. ඒ වගේම එළඹෙන විභාගයේදී දුවල පුතාලට හැමෝටම විශිෂ්ට සාමාර්ථයක් ලබා ගැනීමට මේක උදව් වෙන්න ඇති කියලා මම හිතනවා. ඒ වගේම විශේෂ සාමාර්ථයක් ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. අද දවසේ පාඩම අවසන් කරනවා. එහෙනම් ඔබටම සුබ දවසක් ආයුබෝවන්.